අඳි නාලසේත් ලෙලදිදී විදුලිය පබා රන් රසිතිකින් වනල සීරෙන නාද නූපා. ඔයාලට දැන් මේ ගීතය ඇහෙනකොට මේ මිහිරි ගීතයට පාදක වුණේ මූලාශ්‍ර වුණේ මොකක්ද කියන එක ඔයාලට හොඳින් වැටහෙනවා. ඒ තමයි පුරාතන සිංහල පද්‍ය සාහිත්‍යයේ ගුත්තිල කාව්‍යයෙන් උපුටාගත් පද්‍යයක්. බලන්න ගුත්තිල කවිය ගීතයක් වුණා. ඒ විතරක් නෙවෙයි නාට්‍යයක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලොකු පරාසයක් තුල මේ ගුත්තිලය දුවන්නට නම් ගුත්තිල කවියේ තියෙන්න ඕන ලොකු අපූර්වත්වයක්. කවුද මේ ගුත්තිල කාව්‍ය ලිව්වේ? කෝට්ටේ යුගයේ හිටියා මහා පඬිවරයෙක්. හරි ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ තමයි වැත්තෑවේ හාමුදුරුවෝ. වැත්තෑවේ හාමුදුරුවන් ගුත්තිලය ලිව්වේ සාහිත්‍ය රසය පුදුමාකාර විදියට වැහෙන නිර්මාණයක් නිසා. මාටින් වික්‍රමසිංහ මහත්තයා ඒකට හොඳ කතාවක් කියලා තියෙනවා. ඒ තමයි ගුත්තිලය හරියට සියලුම ආභරණ වලින් සැරසුණු රූබර ලලනාවියක් වගේ. බලන්න රූබර ලලනාවියක් කියපුම අපි ඔක්කොගෙම මනසේ මැවෙනවා ලස්සන කාන්තාව. ඒ වගේමයි මේ ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය ලියවෙන්නේ කෝට්ටේ යුගයේ. කෝට්ටේ යුගයේ ඒ වකවානුව වෙනකොට 6 වන පරාක්‍රමබාහු රජතුමා තමයි රජ කරන්නේ. 6 වන පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ සිංහල සාහිත්‍යයට අමරණීය සේවයක් කළ රජ කෙනෙක්. එතුමාගේ කාලයේ කෝට්ටේ යුගයේ විශාල පිරිවෙන් සංඛ්‍යාවක් තිබුණා. ඒ අතර තොටගමුවේ විජයබා පිරිවෙන හරි උසස් අධ්‍යාපන ආයතනය. මේ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. උන්වහන්සේට භාෂා 6ක් කතා කිරීමේ, ලිවීම, හැසිරවීමේ හැකියාව තිබුණා. ඒ නිසාම උන්වහන්සේ සඩ්භාෂා පරමේශ්වර වුණා. උන්වහන්සේගේ ගෝලයෙක් තමයි මේ වැත්තෑවේ හාමුදුරුවෝ. මේ පිළිබඳව ලියවිච්ච ජනප්‍රවාද ගොඩාක් තියෙනවා. ඒ අතරේ ඔයාලට මතකයි අර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ට හිතෙනවා මේ ගෝලයා මට වැඩි යයි කියලා. ඉහළට සියුම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. හාමුදුරුවෝ වුණත් ඉතින් පුතක්ඥ හැඟීම් බිහි වෙනවනේ. ඒ නිසා මෙයාව මෙතනින් එලවන්න උත්සාහ කරනවා. එයාගේ ඒ නැගීම නැති කරන්න උත්සාහ කරනවා. ඒ නිසා කොහොම හරි මේ පිළිබඳව සිතුවිල්ලක් වැත්තෑවේ හාමුදුරුවන්ට පහළ වෙලා තිබුණා.
ඔය කාලය තුල තමයි අර මං කියපු 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ ඇමතිවරයෙක් හිටියා සලාවත ජයපාල මැතිතුමා. එතුමා විශ්‍රාම සුවයෙන් හිටියේ එතකොට. ජාතක කතාවකින් කවියෙන් මනක් අහන්න ඉක්ුණා. ඒ කාලේ කියන්නේ පුදුමාකාර මිනිස්සුන්ගේ සාහිත්‍ය උද්දීපනය හැඟීම් බහුල බව පිරිච්ච කාලයක්. ඒකනේ සමාජය හරි ලස්සන උනේ. ඊට පස්සේ මෙහෙම ඉන්න අතරේ අර ඇමතිවරයාට ලැබෙනවා ගුත්තිල ජාතකය. අපේ 550 ජාතක පොතේ ගුත්තිල ජාතකය. ගුත්තිල ජාතකය ගෙනත් දෙනවා වැත්තෑවේ හාමුදුරුවන්ට. අනේ හාමුදුරුවනේ මේක ලස්සන කතාවක්. මේක කවියට නගන්න. වැත්තෑවේ හාමුදුරුවෝ ඉතාම උනන්දුවෙන් මහත් කැපවීමෙන් මේ ජාතකය කවි 511කට නගන. මේ විතරක් නෙවෙයි මගමානවක කතාව, බුද්ධිල විමානවත්තු කතාව මේවත් පාදක වෙලා තියෙනවා මේ බුද්ධිල කාව්‍යෙට. ඉතින් මේ කවිය මේ නිර්මාණය සුවිශේෂී වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයට සජීවී ලෙස ඉදිරිපත් කිරීමට විවිධාකාර වූ විරිත් යොදාගෙන තිබීම. බුද්ධිල කාව්‍යයේ අවස්ථා කීපයක් තියෙනවා. ඔයාලා දන්නවා බුද්ධිල සහ මූසිල පඬිවරුන් දෙදෙනා වීණා වාදනයේට ආරම්භ වෙන අවස්ථාව. මේක තමයි බුද්ධිල කාව්‍යයේ තියෙන සුවිශේෂීම අවස්ථාව. මේ අවස්ථාවේදී වීණා වාදනය ආරම්භ කරනවා. ඊට පස්සේ ලස්සන සුරංගනාවියන් එනවා. සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙවි දේවතාවුන් ආස්පුස පුරාවටම සිටිනවා. වීණා වාදනය ප්‍රබල වෙලා යනවා. අවසානයේ මූසිල පරාජයටපත් වෙනවා. බුද්ධිල පඬිතුමා ජයග්‍රහණයටපත් වෙනවා. ඔය අවස්ථාවල කවි නිර්මාණය කරන්නේ අපේ කවියා විවිධ වෙනස් අවස්ථාවට උචිත වෙන ආකාරයට යොදා ගන්න. ඒක තමයි බුද්ධිල කාව්‍යයේ විශේෂත්වයට හේතුව. මෙන්න මේක ඔය දරුවන්ට විභාග ප්‍රශ්නයක් විදියට හැදෙනවා. මොකද්ද? විවිධ අවස්ථාවන්ට උචිත ආකාරයට විරිත් භාවිතා කර තිබීම බුද්ධිල කවියාගේ සුවිශේෂී ලක්ෂණයයි. විමසන්න. එහෙම කිව්වම අපි කොහොමද මේ ප්‍රශ්නයට විචාරයක් යොමු කරන්නේ කියන එක දැන් අපි ඉතා කෙටියෙන් බලමු. මම ඔයාලට මතක් කරා විරිත බුද්ධිල කාව්‍යයේ තියෙන සුවිශේෂී කාව්‍ය අලංකාරය. මතකයිනේ මාටින් වික්‍රමසිංහ මහත්තයා කිව්වා සියලුම ආභරණ වලින් සැරසිච්ච රූබර ලලනාවියක් වගේ කියලා. ඒ ආභරණ තමයි කවියා භාවිත කරන කාව්‍ය අලංකාර. ඔය කාව්‍ය අලංකාර අතරේ ශබ්ද රසය ඉස්මතු වන
ප්‍රධානම අලංකාරය තමයි විරිත. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද්ද මේ විරිත කියන්නේ? ඇත්තටම මොකද්ද විරිත කියන්නේ? විරිත කියලා කියන්නේ කවිය මනා ලෙස ගායනා කරන්න හැකිවන ආකාරයට පද ගලපා තිබීම. පද ගැලපීම තමයි විරිත කියලා කියන්නේ. මනා පද බන්ධනය. මේකෙන් ශබ්ද රසය තමයි පුදුමාකාර විදිහට ඉස්මතු වෙන්නේ. සිංහල සාහිත්‍යයේ පැරණි සාහිත්‍යයේ විශේෂයෙන්ම මේ කාව්‍ය අලංකාර බොහෝමයක් පාවිච්චි කරා. අපේ සිංහල සාහිත්‍යයේ කාව්‍ය අලංකාර 14ක් විතර තියෙනවා. ඉතින් මේ අතරේ එක ඡන්දස් අලංකාරයක් තමයි විරිත. ගුත්තිල කවියා විරිත ඒ අවස්ථාවට යොදාගන්නේ කොහොමද කියන එක දැන් බලමු. ඔයාලට හොඳටම තේරෙනවා මෙන්න මේ කවිය අහන්න. දෙදෙනම ඉඳ දෙපිට සව් සත සතන් තුටු කොට සූර ගඳ බුන් ලෙසට පටන් ගෙන වෙන ගායනාවට. ඇහුව නේද? මිහිරි කවියක්. මේ කවිය මිහිරි වෙන්න හේතුව තමයි මේ කවියේ පද 4 පද ගැලපීමේ ක්‍රමයක් තියෙනවා. ඒවට අපි කියනවා මාත්‍රා කියලා. ඔයාලා දන්නවා නැටුම් කරනකොට සංගීතය කරනකොට ඔය මාත්‍රා කියන සංකල්පය ඔයාලා අහලා තියෙනවා. මාත්‍රාවක් කියන්නේ අකුරක්. කෙටි අකුරක් අපි ලුහු එක මාත්‍රාවක් විදිහට ගන්න. අකුරු දෙකක් ගුරු අකුරක් විදිහට අකුරු දෙකක් විදිහට ගන්න. එක දීර්ඝ අකුරක් වෙන්න පුළුවන්. කෙටි අකුරයි හල් අකුරයි වෙන්න පුළුවන්. ඒක දෙකක් විදිහට ගන්න. දැන් බලන්න ඔය කවියේ පළවෙනි පදේ ඒ විදිහට එකතු කරලා අකුරු කීයක් තියෙනවද නැතිනම් මාත්‍රා කීයක් තියෙනවද කීයද? මාත්‍රා 9යි. ඊළඟ පදේ 11. ඊළඟ පදේ 9යි. ඊළඟ පදේ 14යි. මේක කෙටි ගී විරිත කියලා ඇතැම් අය හඳුන්වනවා. ඇතැම් තැන්වල මහපියුම් විරිත කියලා හඳුන්වනවා. මහපියුම් විරිත කියලා කියන්නේ උදෑසනට හිරු පායනකොට නෙළුම් වල පීදෙන රිද්මය. මේ විරිත් හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ ස්වභාව දහමට අනුව. ස්වභාව දහමේ එන හිරු පෑයි, සඳු පෑයි, තරු පිපි, මල් සෙලවීම වැනි දේවල් මේ විරිත් වලට යොදාගෙන තිබෙනවා. ඉතින් මේ විරිතට අනුව ඊටාම හිමීට තමයි ගෑන්නේ.
ඇයි කවියා මේක මේ ආකාරයට දාන්නේ? අපි දන්නවා කුත්තිල පඬිවරයා සහ මූසිල පඬිවරයා අතර වීණා නාදය ආරම්භ වෙන අවස්ථාව ඊටාම හිමි මන්දගාමී. අපි ඒකට කියනවා විලම්භ ලය කියලා. විලම්භ ලයට අනුව තමයි වාදනය වෙන්නේ. ඒ වගේම නර්තනය තියෙනවා නම් නර්තනය හිමිට විලම්භ ලයට. ඒ නිසා තමයි ඒ විරිත කවියා උපයෝගී කරගත්තේ. එහෙනම් අපි ਵਿਚාරයේදී කියන්න ඕන මේ වීණා තරඟයේ ආරම්භක අවස්ථාවේ සුරංගනන්ගේ රංගනයේ ආරම්භක අවස්ථාවේ හිමින් යන ලය නිසා මෙවැනි මන්දකාමී විරිතක් උපයෝගී කරගෙන තියෙනවා. එය ගුත්තිල කවියේ සාර්ථකත්වයට සැබවින්ම මහත් පිටුබලයක් වෙනවා නොඅනුමාන. උදාහරණේ උචිත ආකාරයට උචිත තැන්වලින් අරගෙන ඒ පිළිබඳව විග්‍රහ කරන්න ඕන. අපේ ළමයි කොටක් දෙනුට වර්ධින තැනක් තමයි ඔය විචාර ලියන අවස්ථාව. විචාරය ලියන්න දුන්නම අපේ සමහර ළමයි ලියන්නේ කවිය තේරුම ලියනවා. ඒක බෑ පුතේ. කවිය තේරුම් ලියලා හරියන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට අදාළ කරන්න ඕන. කාව්‍ය අලංකාරය. මේ අලංකාර ගොඩාක් තියෙන නිසා තමයි මාටින් වික්‍රමසිංහ මහත්තයා අර කිව්වේ රූබර ලලනාවියක් වගේ කියලා. ඒ රූබර ලලනාවිය පළඳවගෙන හිටපු ආභරණ වගේ තමයි කවියා කවිය සරසවන්න යොදන කාව්‍ය අලංකාරය. එතකොට මේ විරිත ප්‍රධාන වශයෙන් මේ කවියා උපයෝගී කරගෙන තියෙන්නේ අසාරස විඳීම සඳහා. මොකද බණ කතාවක් නේ කවියෙන් ලියන්නේ. ඒවා අහල රස විඳිනේවනේ. ඒ කාලේ හිටියේ නැහැ ගොඩාක් දෙනෙක් අකුරු දන්න අය. ඒගොල්ලෝ අහලා තමයි වින්දනය කරන්නේ. ඒ නිසා ශ්‍රවණ ගෝචර, ශ්‍රව්‍ය ගෝචර අන්න වචනේ මං කියන්නම් ඕකට කියන්නේ ශ්‍රති ගෝචර රටාව. කනට මිහිරියාවක් දැනෙනවා. ඉතින් ඒ විරිත ගුත්තිල කවියා විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් යොදාගෙන තියෙනවා. ගුත්තිල කාව්‍ය අපිට දකින්න ලැබෙනවා මහපියුම් විරිත, සමුද්‍රකෝස විරිත, පෙද විරිත, නුපුන් සඳ විරිත, ඔය වගේ විරිත් ගොඩාක්. ඒ විරිත් කවියා උපයෝගී කරගන්නේ උචිත අවස්ථාවට. අහලා බලන්න මේ කවි. දිය දිය කොස පාල කෙරෙමින් සපෙමිනි ගිය ගිය තෙන ඉස්වාරන් මුතුමිනි ගිය ගිය දිය නාද එනමින් ගෙනමිනි සිය සිය ගුණයෙන් වින නාද නික්මිනි. දැන් ගුත්තිල සහ මූසිල පඬිවරයාගේ වීණානාදය ටිකක් වැඩි වෙලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් හොඳ මට්ටමට යනවා. ඒට අනුව සුරංගනාවියන්ගේ රංගනයක් දැන් වැඩි වෙලා. හැබැයි මධ්‍යම ප්‍රමාණයට. මේ කවියේ පද 4ක් තියෙනවා. මේ පද 4ම එක්කෝ 18ක් මාත්‍රා නැතිනම් 19ක් පදය අවසානයේ ආවනම් සමානම ආවනම් ඒ විරිතට ඇතැම් අවස්ථාවලදී භාවිතා කරනවා පෙද විරිත
කියලා සමහර අවස්ථාවලදී මේ සිව්පද ආකෘතියේ සමාන මාත්‍රා ගානක් තියෙන කොට අපි සමුද්‍රඝෝෂ විරිත කියලා කියනවා. මෙම විරිත ටිකක් වේගවත්. ඇයි ඒක යොදාගත්තේ? නර්තනයේ වේගවත්, වාදනයේ වේගවත්. ඒ නිසා තමයි ඒ විරිත උපයෝගී කරගත්තේ. දැන් සුරංගනාවියොත් නටනවා ටිකක් ලස්සනට. වීණා නාදයක් යනවා දැන් පැතිරෙනවා ඉහළට. අන්න බලන්න. අවස්ථාවට උචිත ආකාරයට විරිත යොදාගෙන තියෙනවා. මෙන්න ඉස්සර වෙලා මම කියනවාලට මේ කවිය හොඳින් අහන්න. සිංහල සාහිත්‍යයේ තියෙන පද්‍ය සාහිත්‍යයේ තියෙන රසය වැහෙන අලංකාර බොහෝමයකින් සුපෝසිත ඊටාම සුන්දර අපූර්වත්වයෙන් යුතු චමත්කාරයේ ජනනය වන කවියක් තමයි මේ කවිය. මේ කවිය ගුත්තිලයටම ආවේනික කවියක්. අහන්න බලන්න මේ කවිය. රූරසේයනි නාලසේයත් ලීලදිදී විදුලිය පවා රන් රසීක් වෙනලසේවින් නාදනූපා තබ තබා කම්පසේදින සැරලිසේ දෙස බල බලනිතාගෙන් සවා මම් කිසි පවසම් මිසේවර සුරලඳුන් දුන් රඟ සුබා බලන්න මේ කවියේ පද ගලපලා තියෙන්නේ අපූර්ව ආකාරයට. ඒ ගුත්තිල කවියාගේ ප්‍රතිභාවයේ ඉස්මතු වීම. ප්‍රතිභාවය කියලා කියන්නේ අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීමේ හැකියාවනේ. අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභාණං කියලා කියන්නේ. එතකොට මේ කවියේ අපූර්වත්වය තමයි මුල් පදය වෙනස් ඊට පස්සේ දෙක. ඒ දෙකම එකයි. ඔය ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් මේක දීර්ඝ විරිතක්. අර දෙකටම වැඩිය මාත්‍රා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. දැන් ඔයාලා මාත්‍රා ගණන් කරන් දන්නවා. මේ විරිත අපි කියනවා නුපුන් සද විරිත. මේ අවස්ථාව ගුත්තිලේ එන උද්වේගකරම අවස්ථාව. ගුත්තිල මූසිල වීණා වාදනය උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. ඊට අනුව පාද තියමින් සුරංගනාවියෝ උච්චතම ආකාරයෙන් රංගනයේ යෙදෙනවා. ලස්සන සුරංගනාවියෝ අත්සල වෙන්නේ කොහොමද? විදුලිය කොටනවා වගේ. බලන්න ඒ වේගය, ඒ රිද්මය, ඒ නර්තනයේ ස්වභාවය, ඒ වාදනයේ ස්වභාවය ඉස්මතු කරන්න මෙන්න කවියා මේ අවස්ථාවේ සුවිශේෂී විරිතක් උපයෝගී කරගත්තා. අන්න දැන් ඔයාලට තේරෙනවා ඇති. මම අවස්ථා 3ක්, ඒ කියන්නේ නිදසුන් 3ක් කියලා දුන්නා. විවිධ අවස්ථාවලදී විවිධ විරිත් භාවිත කරන ආකාරය. එවැනි විචාර ප්‍රශ්නයකට ඔබ මුහුණ දෙන්නේ නම් ඒ කරුණු ඒ ආකාරයට ගොනු කරලා ලියන්න. ඉතින් අපිට තේරෙනවා ඇත්තටම නූතන සාහිත්‍ය තුල අතරමං සිටින දරුවා රසකාමී කරන්න, විචාරශීලී කරන්න ඒ පුරාතන සාහිත්‍ය
විෂය මාලාවට එකතු කරලා තියෙනවා. මේ ගුත්තිලය එවැනි නිර්මාණයක්. එදා බිහි වුණා. අදත් තාම එවැනි නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ඒ තරම්ම අපූර්වත්වයෙන් යුතු පරිකල්පන ශක්තියෙන් යුතු ප්‍රතිභා සම්පන්න නිර්මාණයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. අපි එහෙනම් තවත් දවසක මෙවැනි රසවත් සාකච්ඡාවක හමු. ආයුබෝවන්.